අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ රට මුහුණ දී තිබෙන ගැටලු වල මූලික ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමෙන් හෝ රටේ ජනතාව මුහුණ දී තිබෙන මූලික ගැටලු වලට ඔවුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නයට ඔවුන්ට නීති විධානයේ ආධිපත්‍යයක් ගොඩනැගීම සඳහා වූ ප්‍රශ්නෙට ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාවලියට කිසිසේත්ම ඒ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කරා ලැබෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු අපේ රටේ මූලික නීතිය. අපි කවුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කැමති වුණත් අකමැති වුණත් අපි සියලු දෙනා යටත් නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ සිදුවෙන ඕනෑම නීතිමය වගන්තිමය සංශෝධනය එකතු කිරීමක් ඉවත් කිරීමක් රටේ මූලික නීති රාමුවේ ඇතිවිය හැකි වෙනස් වීමකට විශාල ලෙස ඉවහල් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ නීති පද්ධති මේ ආයතන ව්‍යුහයන් ගොඩනැගුණේ කවර හෝ තනි පුද්ගලයෙකුගේ හිතුවක්කාරී මනස්කල්පිත ක්‍රියාවක ප්‍රතිඵලයක් නෙවෙයි. මානව ශිෂ්ටාචාරය කරන ලද අරගල සාකච්ඡා සටන් සංවාද හරහා තමයි මෙවැනි ආයතන ව්‍යුහයක් ගොඩනැගෙන්නේ. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයම අපි බැලුවොත් ගෝත්‍රික යුගය තිබෙන යුගයේදී ඒ වෙලාවේ නීති සම්පාදනය කරන්නේ ගෝත්‍රීය නායකයා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව. නීති ක්‍රියාත්මක කරන්නේ ගෝත්‍රීය නායකයා. ඒ කියන්නේ විධායකීය බලය. දඬුවම් ලබා දෙන්නේ ඔහු රැහේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඔහුට ලබා දී දඬුවම කුමක්ද කියලා තීරණය කරන්නේ ගෝත්‍රීය නායකයා. ඒ කියන්නේ අධිකරණ බලය. ඒ නිසා ගෝත්‍රික යුගයේදී ව්‍යවස්ථාදායකේ අධිකරණී විධායකේ සමස්ත බලය ඒ අර්ථයෙන් නොවුනත් නේද ඒ අදහස් වැකි වලින් එක අර්ථකථන වෙලා නොතිබුණත් ගෝත්‍රික නායකයා යටතේ තිබුණා. ඒ නිසා මිනිස් ඉතිහාසය අවුරුදු දහස් ගණනක් තිස්සේ කරන ලද සංවාදයන් විවිධ දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරන දාර්ශනික කරුණු මිනිස් අරගලය සටන් හරහා තමයි මෙවැනි ශිෂ්ටත්වයේ යුගයක් ලෝකේ නිර්මාණය වුනේ. අශිෂ්ටත්වයේ සිට ශිෂ්ටත්වයේ කරා මේ සමාජයේ කැටුව ආවේ එම අරගලය. නමුත් මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ 20 වෙනි සංශෝධනය හරහා යලි මේ ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයේ කරා යන්න. ප්‍රජාතාන්ත්‍රික පාලන ව්‍යුහයක සිට ප්‍රජාතාන්ත්‍රික ආයතන ව්‍යුහයක සිට ගෝත්‍රීය නායකයා ගෝත්‍රික යුගයක් දක්වා ගමන් කිරීම තමයි මේ 20 වෙනි සංශෝධනය හරහා මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. අපි දැන් බැලුවොත් නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ජනතාවගේ වෙනම ජනවරමකි. ඒක තේරුම් ගන්න ඕන. පාර්ලිමේන්තුව ජනතාව විසින් ලබා දෙනු ලබන වෙනම ජනවරමකින් පාර්ලිමේන්තුව තෝරාපත් කර ගන්නවා. ඒ ව්‍යවස්ථාදායක බලය. අන්නේ පාර්ලිමේන්තුවට අනිසි ලෙස අත තියන්න ජනාධිපතිවරයාට බලයක් තිබුණේ නැහැ පැවති ව්‍යවස්ථාවේ. පාර්ලිමේන්තුවේ දූර කාලය අවුරුදු 4මාරක් යනකම් පාර්ලිමේන්තුවේ පැවැත්ම තීරණය කරේ පාර්ලිමේන්තුව. නමුත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කර දී තිබෙන දේ තමයි පාර්ලිමේන්තුවට වසරක් පිරුණාට පසුව පාර්ලිමේන්තු බලය පාර්ලිමේන්තුවේ පැවැත්ම තීරණය කරන්න ජනාධිපතිවරයා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක තමන්ගේ මුළු අතටම ජනාධිපතිවරයා විසින් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? ගෝත්‍රික නායකී. ගෝත්‍රික යුගය. ඒ වගේම අධිකරණයේ බලය අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයාගේ සිට ඉහළ අධිකරණයේ විනිසුරුවන් දක්වා
පත්කිරීමේ බලය තිබුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් තුල. හැබැයි දැන් සිදු කර තිබෙන දේ තමයි ඒ සමස්ත පත්කිරීමේ බලය අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ සභාපතිවරයා, අභියාචනාධිකරණ විනිසුරුවන්, නීති කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙක් අය සභාපතිවරයා අරින්නේ සභාපතිවරයා නිල බලයෙන් අග්‍රවිනිශ්චයකාරවරයා නීති කොමිෂන් සභාවේ මේ අධිකරණ කොමිෂන් සභාවේ සභාපති බවට පත් වෙන නිසා නීතිපතිවරයා මේ සියල්ල පත් කිරීමේ බලය ජනාධිපතිවරයා අතර ගන්න. ඔබට මතක ඇති මීට කලින් මේ බලය තිබුණා 19 වෙනි සංශෝධනය ගෙන කලින්. ඒ වෙලාවේ තමයි හිටපු නායකයෝ සෙලාන් බැංකුවේ වැඩ කර හිටපු සභාපතිවරයා මතක තියාගන්න. ඔහු නීතිපතිවරයා හැටියට වැඩ කරලා ඔහු විශ්‍රාම ගියාට පස්සේ කැබිනට් මණ්ඩලයේ උපදේශකෙක් බවට පත් කරා දේශපාලන පත්වීම. ඔහු සෙලාම් බැංකුවේ සභාපතිවරයා බවට පත් කරා දේශපාලන පත්වීම. මේ බලය උපයෝග කරගෙන සෙලාම් බැංකුවේ සභාපතිවරයා ගෙනල්ලා අග්‍රවිනිශ්චයකාර මහපොටුවේ වාඩි කෙරුවා. පළමුව තවර ලංකාවේ. ඒ නිසා යලි එම අධිකරණයට මුළුමනින්ම තමන්ගේ අතට නතු කර ගැනීම මෙම 20 වෙනි සංශෝධනය හරහා සිදු කොට තිබෙනවා. ඊළඟ විධායකයෙක් ගත්තත් විධායකය ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් තමයි මෙහෙයුම් ලබන්නේ. කැබිනට් මණ්ඩලයේ පැවැත්ම බලය තීරණය කරන්නේ කවුද? ඕනෑම අමාත්‍යවරයෙක් ඉවත් කිරීමේ බලය, ඕනෑම විෂයක් ගලවා ගැනීමේ බලය, ඕනෑම අමාත්‍යවරයෙක් යලි යලි පත් කිරීමේ බලය මේ සියල්ල ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. ඒ නිසා මීට වසර දහස් ගණනකට කලින් නේද ගෝත්‍රයක් පාලනය කරපු ගෝත්‍රික නායකයෙක් ගෝත්‍රීය යුගයක් මෙහෙම ලද ගෝත්‍රික නායකයන්ට ලැබෙන බලය තමයි මේ 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපතිවරයා අරගෙන තිබෙන්නේ. මේන් කියන්නේ කවරක්වත් නෙවෙයි. අපේ රට ශිෂ්ටත්වයේ කරා සිට අශිෂ්ටත්වයේ කරා ගමන් කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළ ඇතුළත් වී තිබෙන්නේ. සැබවින්ම සිදු කළ යුතු තිබුණු කුමක්ද? අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යම් අඩුපාඩුකම් සහිතව තිබුණා. එහි කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ජනතාව අපේක්ෂා කරන ලද ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න අසමත් වී තිබුණා. ඒක ඇත්ත. ඒක අපි පිළිගත යුතුයි. නම් ආණ්ඩුවක් සමාජයක් ශිෂ්ටත්වයේ කරා ගෙන යනවා නම් සමාජයක් තව තවත් ප්‍රජාතාන්ත්‍රිකකරණයේ දිශාවට ගෙන යනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මිනිසුන්ට ලබා දීමේ දිශාවට ගෙන යනවා නම් කල යුතුව තිබුණේ එම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාකාරීත්වයේදී හෝ අනිකුත් ආයතනයන් මෙහෙවීමේදී හෝ යම් අඩුවක් තිබුණා නම් ඒ අඩුව निराකරණය කිරීමේ දිශාවට තමයි සංශෝධනය ආයුධ තිබුණේ. අප විසින් ඉදිරිපත් කළ ලද 20 වෙනි සංශෝධනය අප විසින් ඉදිරිපත් කළ ලද 20 වෙනි සංශෝධනය අරමුණ බවට පත් වී තිබුණේ ඒක. නමුත් ඒ වෙනුවට ඒ ක්‍රියාකාරීත්වයේ තිබෙන යම් අඩුපාඩුකම් ඉවහල් කරගනිමින් ඒ මුළුමනින්ම ගලවා ජනාධිපතිවරයා අතට යලි කේන්ද්‍රගත කර ගැනීම මෙහි අඩංගු වී තිබෙනවා. විශේෂයෙන් අපි දන්නවා දැන් යෝජනා කොට තිබෙන ස්වාධීන කොමිෂන් සභාව මුළුමනින්ම ස්වාධීනත්ව අහිමි කරපු දෙයක්. එහි කොමිෂන් සභාව කියන නාමකරණය තියෙනවා. ඒ බෝඩ් එක තියෙනවා. ඒ වගේම ඒ සඳහා වැය වෙන මුදල් ප්‍රමාණය තිබෙනවා. ඒ සඳහා ක්‍රියාත්මක වෙන පුද්ගලයන් ගණනාවක් ඉන්නවා. හැබැයි ජනාධිපතිවරයාගේ අනස්සකට යටත් කරන ලද කණ්ඩායම. ඒ මුළුමනින්ම ජනාධිපතිවරයාගේ බලවේගය විසින් යටපත් කරගෙන තිබෙනවා ඒ ස්වාධීනත්වය. ඒ වගේම අපි දන්නවා අපේ රටේ පහුගිය කාලේ වැදගත් කොමිෂන් සභා දෙකක් තිබුණා. ජාතික විගණන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව. රාජ්‍ය මුදල් වියදම් උනේ කොයි ආකාරයකද කියලා සොයා බැලීමේ අයිතියක් විගණනාධිපතිවරයා සතුව සහ කොමිෂන් සභාව සතුව තිබුණා. දැන් එය මුළුමනින්ම ගලවා නේද? විගණනාධිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට අරන් තියෙනවා. මේ මොනතරම් ශිෂ්ට සම්පන්නද? ඔබෙන් අහන්න. තමන් විසින් මුදල් වියදම් කිරීම පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා තමන් විසින්ම කෙනෙක් පත් කරගන්න. එය වංචනික හිතක් තියෙන. වංකභාවයේ හිත උවමනාවක් තිබෙනවා.
කෙනෙකුට හැර එවැනි අසිෂ්ට යෝජනාවක් ගෙනින්න බෑ. තමන්ගේ මුදල් වියදම් කිරීමේ පිළිබඳව, තමන්ගේ මුදල් පරිහරණය කිරීම පිළිබඳව තමන් විසින්ම කෙනෙක් පත් කර ගැනීම මොනතරම් අසිෂ්ට ක්‍රියාවක්ද කියලා මේ රටේ ජනතාව තේරුම් ගත යුතු තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය මුළුමනින්ම අත්පත් කරගන්නවා, කැබිනට් මණ්ඩලයේ බලය මුළුමනින්ම අත්පත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අග්‍රාමාත්‍ය ධූරේ. මම දන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා කවර තීන්දුවක් ගනිවීද කියලා. ජේ.ආර්. ජයවර්ධන යටතේ ආර් ප්‍රේමදාස ජනාධිපති අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා ඔහුට පියන් කෙනෙකුටවත් තියෙන බලය නොමැති බව. පියන් කෙනෙකුටවත් තියෙන බලය නැහැ කියලා. එනිසා තමයි ජනාධිපති ප්‍රේමදාස යටතේ අගමැති ඩී.බී. විජේතුංගගේ හැසිරීම අපි දැක්කා. මොකද්ද තිබුණු බලය? ඉස්සර විහිළු කතා ගොඩක් තිබුණා නේද? ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග යටතේ රත්නසිරි වික්‍රමනායකගේ ඉරණම අපි දැක්කා. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා යටතේ තිමු ජයරත්නගේ භූමිකාව අපි දැක්ක අගමැතිවරයෙක් හැටියට. මා හිතනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉරණමද මේ විවස්ථා සංශෝධනයේ එවැනි ඉරණමක් ලියා තියෙනවා. අගමැති ප්‍රේමදාස කියු පරිදි පියන් කෙනෙකුටවත් නැති බලය නේද? ඔහුටවත් නැති බලයක් මේ ඔහු තරමටවත් නැති බලයක් තමයි අග්‍රාමාත්‍යවරයාට ලැබී තිබෙන්නේ. ඒ නිසා අග්‍රාමාත්‍යවරයා හුදු සැරසිල්ලක් නේද? වචනේ සැර වෙන්න පුළුවන් පඹේ බවට පත් කොට තිබෙනවා. මා දන්නේ කැබිනට් මණ්ඩලේ හුදු ඕන වෙලාවක තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ඕන වෙලාවක තමන්ගේ හිසට උඩින් කඩුවක් ඔසවාගෙන ඉන්න ආකාරයේ කැබිනට් මණ්ඩලය බවට පත් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊළඟ ditth පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නේ. දැන් මේ ආණ්ඩුව ගොඩනැගුවේ කොහොමද? දේශප්‍රේමී ස්වාධිපත්‍ය, ජාතික අභිමානය වද්ද නේද? ඒ ආකාරයේ ආණ්ඩුවක්. ඒ ආකාරයේ ආණ්ඩුවකින් සිදු යුතු වන්නේ ditth පුරවැසිභාවය පිළිබඳ දැන් සකසා තියෙන සීමාවන්. දැන් සකසා සීමාවන් තිබෙන්නේ මැතිවරණයට තරග වැදීම, ජනතා නීතියක විස තෝරාපත් කර ගැනීමට හැකියාවක් නොමැතිකම. සැබවින්ම මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු දේශපාලන මතවාදය අනුව සිදු යුතු වන්නේ තවත් ශේෂ්ත්‍ර ගණනාවකට මේක පැතිරවිය යුතුයි. තානාපතිවරුන් පත් කිරීම, ආණ්ඩුකාරවරුන් පත් කිරීම, ඒ වගේම මහා බැංකුවේ අධිපතිවරයා වැනි ප්‍රධාන තනතුරු පත් කිරීමේදී ditth පුරවැසිභාවය තියෙන කෙනෙකුට බැහැ කියන කොන්දේසි තමයි මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු දේශපාලන මතවාදය අනුව ආයුතු වන්නේ. මා දැක්ක දැන් ගොඩක් ආందోලන තුඩු තිබෙනවා. ඉන්දියාවේ තානාපති ධූරයට මිලින්ද මොරගොඩගේ යෝජනාව පිළිබඳව එතන සාකච්ඡාවට අවිලා තිබෙන්නේ. ඔය ඇමරිකන් එක්සත් ජනපද පුරවැසි. මා දැක්ක ඔවුන්ගේ කඳවුරින්ම අය කියනවා. ඔය එක්සත් ජනපද පුරවැසි කොහොමද තානාපති ධූරයට පත් කරන්න කියලා. එන ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටියන නීති සම්පාදනය විය යුතු තිබුණේ එවැනි තවත් ශේෂ්ත්‍ර ගණනාවක් තෝරමින් ditth පුරවැසිභාවය තිබෙන අයට ඔබවන්න බැරි බව තීරණය කිරීම. හැබැයි සිදු කොට තිබෙන ඊට පටහැනිව මොකද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයෙක් බවට පත්වීම සඳහා ditth පුරවැසිභාවයේ තිබෙන බාධාව ඉවත් කොට තිබෙනවා. ඒ නිසා මා හිතනවා බැසිල් රාජපක්ෂ මහත්මයා කල්පනා කර තිබෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට වඩා පහසුයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම කියලා. කල්පනා කරලා නේද? එන්නේ ඔහු කල්පනා කරනකොට අතිශය දුෂ්කරයි එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම අතිශය පහසුයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම. ඉතින් විශේෂයෙන් මේ ditth පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නේ තිබුණ නැත්නම් පැවති ව්‍යවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධූරයට පත් වෙන්නේ ඇමරිකන් පුරවැසියෙක් ලෙස. ඒක හොඳද? ඔහු පුරවැසිභාවය ලබා ගන්නකොට ඔහු දෙන දිවුරුම තමයි ඔහු ඕන කෙනෙක් නේද? එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගැනීම ලබා දෙන දිවුරුම තමයි එක්සත් ජනපදයේ ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් අවිආයුධද නේද? අවිදරීමටද Taman සූදානම් බව. ඒ සංශෝධනය තිබුණා නම් අපේ රටේ ජනාධිපති එක්සත් ජනපදයේ ඕනෑම උවමනාවක් වෙනුවෙන් ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් අවිදරන්න පුළුවන් සූදානම් ජනාධිපතිවරයෙක්. ඒ බාධාවන්
ඒ බැඳීම් ඉවත් කොට තිබෙන්නේ ද්විත්ව ප්‍රවේශයන්ට අපේ රටේ ජනාධිපතිවරයෙක්ව අගමැතිවරයෙක්ව පාර්ලිමේන්තු නීතිඥයෙක්ව මහා මැතිවරණ තරඟ වැදීමට හෝ ඉඩ නොදෙන වගන් තියලා. ඒකට ඒව ඉවත් කරමු මහානම. තුනෙන් දෙකේ බලයක් දුන්න ජනතාව විශාල ප්‍රමාණයක් ඡන්දය ලබා දී තිබෙනවා. ඒ ජනතාව අපේක්ෂා කරාද? ද්විත්ව පුරවැසියෙක් ඕනෑම මොහොතක අපේ රටේ ජනාධිපතිවරයෙක් හෝ අග්‍රාමාත්‍යවරයෙකුට තෝරාපත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දී යුතු කියන වමනාවක් මේ රටේ පුරවැසියන්ට තිබුණාද? ඒක තනි පුද්ගලයෙකු වමනාවක්. හැබැයි ඒක පුරවැසියන්ගේ වමනාව නොවේ ඡන්දෙ දීම. ඒ වගේම ජනාධිපතිවරයාගේ මුක්තිය හිතන්න දැන් Taman ජනාධිපති. Taman සත්භාවයෙන් අවංකව කටයුතු කරන්න පුළුවන් නම් ඒ ජනාධිපතිවරයා විසින් නීති සම්පාදනය කළ යුතු වන්නේ තමන්ද නැවත නැවත පරීක්ෂාවට භාජනය කරන නීති. එහෙමයි සුද්ධත්ව නිර්මාණය වෙන්නේ. තමන් අවංකව වැඩ කටයුතු කරන්න සූදානම් නම් තමන් විනිවිදභාවයෙන් විවෘතව වැඩ කටයුතු කරන්න සූදානම් නම් ඔහු කළ යුතු වන්නේ ඒ විවෘතභාවයේ විනිවිදභාවයෙන් ඒ පරීක්ෂාවට භාජනය කිරීම තව තවත් පුළුල් කිරීම. හැබැයි ඒ වෙනුවට කරන් තිබෙන මොකක්ද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන්න පෙර තිබුණු ජනාධිපතිවරයාගේ මුක්තිය ඒ ආකාරයෙන්ම ලැබී තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? මා සොරකම් කිරීමට සූදානම් වුවද නේද? ජනාධිපතිවරයා සොරකම් කිරීමට සූදානම් වුවද මට විරුද්ධව නඩු දාන්න බෑ. ජනාධිපතිවරයා මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න සූදානම් වුවද ජනාධිපතිවරයාට විරුද්ධව නඩු දාන්න බෑ. තමන්ගේ වමනාව කුරිරු අපරාධකාරී වමනාවක් වුණාම තමන් නීති සම්පාදනය කරනවා ඒ කුරිරු අපරාධ වලින් ගැලවීම සඳහා. ඒක තමයි පෙන්වු කරන්නේ. හරි ජනාධිපතිවරණ නම් කරන්න ඕනකම තිබෙන්නේ නැවත නැවත අධිකරණ ඉදිරියේ ජනතාව ඉදිරියේ තමන් පරීක්ෂාවට භාජනය විය යුතුයි. පාර්ලිමේන්තු ඉදිරියේ පරීක්ෂාවට භාජනය විය යුතුයි. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවට වගකිය යුතුයි කියලා තිබුණේ. නමුත් ඒද මුළුමනින්ම ඉවත් කොට ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්න බැරි. මේ උඩින් පාත්ති වෙනම බලයක් විසින් නිර්මාණය කරන කෙනෙක් නෙවෙයි. ඔහු ජනතාව විසින්ම නිර්මාණය කරලාද කෙනෙක්. ඒ නිසා ඔහු ජනතාවට පරීක්ෂා කිරීමේ බලයක් තිබෙනවා. ජනතා නියෝජිත ආයතන තුළ පරීක්ෂා කිරීමේ බලයක් තිබෙනවා. අධිකරණය තුළ වග විභාගයට ලක් කිරීමේ බලයක් තිබිය යුතුයි. හැබැයි ඒ වෙනුවට නේද? ග්‍රහලෝකින් කඩා වැටිලා අසීමිත බලයක් නිර්මාණය කරගත්තු ජනාධිපතිවරු බවට පත් කිරීමේ උවමනාව මේ තුල තිබෙනවා. ඒ වගේම හදිසි පනත්. අපි දන්න පනත් කියන්නේ අපේ රටේ නීති. ඕනෑම නීතිය සම්පාදනය කිරීමේදී ඒ නීතිය ගැසට් කරලා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ආවිල්ලා අධිකරණයට ඕනෑම පුරවැසියෙකුට ඒ නීතිය පිළිබඳ යන්න ඉඩ කඩක් තිබුණා. විවෘතයි. ගැසට් කරලා සති දෙකක් තිබෙනවා. පාර්ලිමේන්තු න්‍යාය පුස්තකේ තව සති දෙකක් විතර කාලයක් තිබෙනවා. ඒ කාලය ඇතුළත පුරවැසියන්ට ඉඩ දීලා තිබෙනවා අධිකරණයට යන්න. එයි තමන් වෙනුවෙන් පනවන නීතියක් පිළිබඳව තමන්ට ඒ පිළිබඳව යම් කුකුසක් සැකයක් තිබෙනවා නම් ඒ निराකරණය කර ගැනීම සඳහා අධිකරණයට යාමේ බලය තිබුණා. හැබැයි ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරනවා එවැනි ජනතාවට මේ නීතිය ප්‍රශ්න කිරීම සඳහා කිසිදු අවස්ථාවක් නොදී. ඒ නිසා නැවත හදිසි පනත් ගෙනීම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යෝජනා කරනවා. නැවත හදිසි පනත් පැය 24ක් ඇතුළත 18 වෙනි සංශෝධනය ගෙනාවීම තමයි. පැය 24ක් ඇතුළත නීතිය සම්පාදනය කරගන්න පුළුවන්. කැබිනට් මණ්ඩලය අනුමත කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට යවලා ශ්‍රේෂ්ඨාධිකරණ පැය 24ක් ඇතුළත තීන්දුව දුන්නාම පහුවදා පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කරගන්න පුළුවන්. ඒත් ජනතාවට සමීප ජනතාවගේ වමනාවන් නියෝජනය කරන නීතියක් නම් සම්මත කරගන්න හදන්නේ. ඇයි ජනතාවට එම නීතිය ප්‍රශ්න කරන්න අවස්ථාවක් නොදෙන්නේ අධිකරණයේදී? එයින් හඟවන්නේත් අන් කවරක්වත් නෙවෙයි. තව තවත් ජනතාවට අසීමිත ලෙස බලපෑම් ඇති කරන ප්‍රජාතන්ත්‍රවාදය අයිතිවාසිකම් අහෝසි කරන නීති සම්පාදනය කිරීමට ආණ්ඩුව සූදානම් බව. මේ වන විටත් කම්කරු 55ක් සාකච්ඡා කරමින් තිබෙන ආණ්ඩුව ඇතුළේ. කම්කරුවන්ට දැනට ලැබී තිබෙන අයිතිවාසිකම් කප්පාදු කිරීමේ පනත. ඒ පනතක් හෙට දවසේ ආණ්ඩුවට හැකියාව තිබුණා මේ සංශෝධනයෙන් පසුව පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. ජනතාවට වෘත්තීය සමිති ව්‍යාපාරයකට වැඩ කරන පුරවැසියෙකුට තමන් පිළිබඳ පනවන නීතිය පිළිබඳව අධිකරණය කියලා වග විභාගයට ලක් කරන්න බෑ. ඒ නිසා
නැවත හදිසි නීතිය පැනවීමේ හදිසි පනත් ගෙනීමේ බලය ආණ්ඩුවට ලබා දී තිබෙනවා. අපි යන 3න් 2ක් ලබා ගැනීම සඳහා ඡන්ද ලබා දී පුරවැසියන් මේ නීතියට එකඟද? ඊළඟ 19 වෙනි සංශෝධනය හරහා අමාත්‍ය ධූරවල යම් සීමාවක් හදලා තිබුණා. අමාත්‍ය ධූර 30යි, රාජ්‍ය අමාත්‍ය ධූර 40යි. එය හුදු නිකන් ඉලක්කම්ය අගයක් නොවේ. අපේ රට සංවර්ධනය කරන්න නම් ඒ ශේෂ්ත්‍ර විධිමත් මෙවන්න නම් අමාත්‍ය ධූර 30 හොඳටම ප්‍රමාණවත්. අපේ පැත්තෙන් යෝජනා කරේ ඒ වෙලාවේදී අමාත්‍ය ධූර 30යි නියෝජ්‍ය අමාත්‍ය ධූර 30යි කියලා. ඒක තමයි හරියම ගැළපීම. නමුත් නීති සම්පා ඒ සංශෝධනයකට බහුතරය අපි නෙමෙයි පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ ඒක රාජ්‍ය අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර 40 දක්වා කියන සංශෝධනය ගෙනාවා. දැන් ඒ සීමාවත් අයින් කරලා තිබෙනවා. අපි දැනගන්න කැමති 3න් 2ක් ලබා දුණු පුරවැසියන් ඕනෑම තරම් ප්‍රමාණයක් අපේ රටේ අමාත්‍ය ධූර නිර්මාණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය දෙන එකට එකඟවද 3න් 2 ලබා දුන්නේ. එහෙම නෙවෙයි. ඒ නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී විනාශකාරී ඒ වගේම ජනතාවට අහිත කරයි. ඒ නිසා අපි මේ ව්‍යවස්ථා සංශෝධනයට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මේ කරුණු කීපේ තමයි ඔබට අපිට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව කරුණු මොනවා හරි තිබෙනවා නම් ඔබට ප්‍රශ්න කරගන්න පුළුවනි. ඒක තමයි දැන් ඔය මම දන්නවා මේ 19 පිළිබඳව හදපු ප්‍රධාන සැකේ තමයි පූජිත් ජයසුන්දරේද ඒ කියන්නේ පොලිස්පතිවරයාගේ හැසිරීම, ඔහුගේ ක්‍රියාකාරීත්වය, ඔහුගේ පාස්කු පාර්තින සම්බන්ධය. නිසා එවැනි පොලිස්පතිවරයෙක් ඉවත් කර ගැනීම සඳහා 19න් බාධා හැදුවා කියලා. ඒක බොරුවක්. ඒක වැරදි අදහසක්. 19 වෙනි සංශෝධනයෙන් තිබෙන්නේ පොලිස්පතිවරයා පත් කිරීමේ ක්‍රමය විතරයි වෙනස් වුනේ. 19ට පෙර පොලිස්පතිවරයා මේ ආකාරයෙන්ම ජනාධිපතිවරයා විසින් පත් කරා. හැබැයි ජනාධිපතිවරයා විසින් පත් කරලාද පොලිස්පතිවරයා ව්‍යවස්ථා සභාව විසින් පත් කළ යුතුයි කියලා 19 සංශෝධනය වුණා. ඉවත් කිරීම කිසිසේත්ම වෙනසකට භාජන වෙන්නේ නැහැ. පොලිස්පතිවරයා ඉවත් කරනු ලබන්නේ 2002 අංක 5 දරන පනතක් අනුව තමයි පොලිස්පතිවරයා ඉවත් කිරීම සඳහා යෝජනාව තියෙන්නේ. විශේෂයෙන්ම 2001 17 වෙනි සංශෝධනයේ සම්මත වුණාට පස්සේ 17 වෙනි සංශෝධනයේ පොලිස්පතිවරයා පත් කිරීමේ ආකාරය වෙනස් වුණා. ඊට පස්ව පොලිස්පතිවරයා එවැනි තනතුරු ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ වෙනම 50 සම්මත වී තිබෙනවා. ඒ නිසා 19න් සිද්ධ වුණේ පොලිස්පතිවරයා පත් කිරීමේ ක්‍රමවේදය වෙනස් වීම විතරයි. ඉවත් කිරීම කිසිසේත්ම වෙනස් වුණේ නැහැ. ඒ වගේම දැන් කියනවා මේ වැඩ බලන පොලිස්පතිවරයෙක් තියාගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ නේද? මේ 19 මිනිස්සු බොරු. හරිද? අවශ්‍ය නම් මේ පොලිස්පතිවරයා ඉවත් කරන්න පුළුවන් පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන්. ඔබට මතක ඇති. ඉතාමත් කෙටි කාලයකින් ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චකාර ධූරයේ දරපු සිරාණි බණ්ඩාරනායක නිරපය හරිය. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන්. ඒ ආකාරයේ යෝජනා සම්මතයෙන් ඕන වෙලාවක පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය තිබුණා. ඒ නිසා ඉවත් කරන්න බැරි වුණා කියන එකත් බොරුවක්. දෙක තවදුරටත් වැඩ බලන පොලිස්පතිවරයෙක් ඉන්නවා. ඇයි? පූජිත හිටපු පොලිස්පතිවරයාගේ දූර කාලය අවසන් වුණේ අප්‍රේල් මාසයේ. නිසා දැන් මාස 4ක් තිබුණා අලුත් පොලිස්පතිවරයෙක් පත් කරගන්න. පත් නොකර හිටියා. ඇයි? මේගොල්ලෝ ගොඩක් කැමති වැඩ බලන අයගෙන් වැඩ ගන්න. මොකද වැඩ බලන කෙනාගේ ඉස්සරහට එනවා කැරක්ටරයක්. මොකද? ස්ථීර කර ගැනීම. වැඩ බලන කෙනාගේ ඉදිරිපිට කැරක්ටරයක් හැම වෙලාවෙම තියෙනවා ස්ථීර කර ගැනීම. දැන් ස්ථීර කර ගැනීමේ පොරොන්දුව මත පොලිසිය තමන්ට ආකාරයෙන් පොලිස්පතිවරයා තමන්ට ආකාරයෙන් තමන්ට අවශ්‍ය ආකාරයෙන් නිදහස් වෙනවා. ඒ අනුව තමයි රාජ්‍ය සභා මණ්ඩපයේ ඩෝසර කරපු නගරාධිපති අල්ලගන්න බැරුව යන්නේ. ඒ අනුව තමයි නේද පරිසර පද්ධතිය විනාශ කරලා ඉස්සෝෆාම් හදපු තැන ගිහලා ඩෝසරේ අල්ලගන්නේ නියෝග දීපකන අල්ලගන්නේ නැතුව. ඇයි? පොලිස්පතිවරයාට කැරක්ටරයක් තියෙන වැඩ බලන.
ඕනනම් එය ඉවත් කර ගැනීම හැකියාවක් මේ මාස 4 ඇතුළත ඕන තරම් තිබුණා. ඒ නිසා මේ පොලිස්පතිවරයාත් එක්ක සම්බන්ධ කරමින් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විතර ප්‍රජාතාන්ත්‍රිකකරණය සඳහාගත් යෝජනාවන්ට අවලාද සහ අසත්‍ය ප්‍රකාශ කරමින් ආණ්ඩුව ඉන්නවා. ඒ නිසා ඒක බොරුවක්. ඉවත් කිරීම හැකියාව පාර්ලිමේන්තුවට තිබුණා. අපි තාමත් අවසන් වශයෙන් ගන්න ක්‍රියාමාර්ග තීරණය කරලා නැහැ. ඒ කියන්නේ අපි මේ අධිකරණයට අපි ආ යුතුද? මොකද දැන් මේ ඉන්න අභියාචන අධිකරණයේ ඉන්න මිනිසුරුවන් දන්නවා. ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි මාවත ජනාධිපතිවරයා සමග අත්වැල් බැඳ ගැනීමෙන් පමණයි කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න මිනිසුරුවන්ට ඊළඟ අග්‍රවංශකාර ධූරය ලබා ගැනීම සඳහා තමන්ට තිබෙන මාවත ජනාධිපතිවරයා සමග ඔහුගේ තීන්දුවට නේද ජනාධිපතිවරයාගේ තීන්දුව කරා පමණයි. ඉතින් ඒ සඳහා අධිකරණයට යාමේ පළක් තිබීවිද කියන ප්‍රශ්න අපිට තියෙනවා. කෙසේවත් අපි අවසන් වශයෙන් තීරණය කරගන්නේ අධිකරණයට යනවද කියලා. හැබැයි අපි එකක් මේක පාර්ලිමේන්තුවේ 3න් 2ක්. දැන් ජනතාව විසින් 3න් 2ක් ලබා දී තිබෙනවා. මේකේ තියෙන විහිළු ජනක තත්ත්වයම තමයි 1978 දී ජේ.ආර්. ජයවර්ධනගේ මේ අසීමිත බලයක් සහිත විධායක ජනාධිපති ධූරය නිර්මාණය කරගත්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට ඒකට එරෙහිව කෑ ගහපු අය. ඒ කඳවුර තමයි දැන් නැවතත් ඒ බලය තමන් වෙත ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ. ඒක තමයි මේකේ තියෙන විසිලුකාරීම තත්ත්වය. 78 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ව්‍යවස්ථාව ගේනකොට ඒ බලය නිර්මාණය කරගන්න හදනකොට ඒකට එරෙහි වුණු කඳවුර දැන් මේ බලය නිර්මාණය කර ගැනීම වෙනුවෙන් නේද පෙරමුණේ රාල්ලා බවට පත් වෙලා මේ සංශෝධන ගෙනලා තිබෙනවා. ඒක තමයි මේකේ තියෙන ටිකක් හාස්‍යජනක කරුණු කියලා අපිට පේන්නේ. ඒ වගේම නේද මේකේ හරි විසුලුජනක පාර්ලිමේන්තු මේ යෝජනා 17 වෙනි සංශෝධනය ගෙනල්ලා ස්වාධීන කොමිසම් සභාව හදලා ප්‍රජාතාන්ත්‍රිකරණය කිරීම සඳහා ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ ගේනකොට ඒ පාර්ලිමේන්තුවේ 17 වෙනි සංශෝධනයට විරුද්ධ වුණේ එක മന്ത്രിවරයෙක් විතරයි. හරිද? 17ටත් දැන් මේ 20ට අත උස්සවන්න බලන් ඉන්න අත ඉස්සුවා. ඊළඟ 17 තිබෙනේම අහෝසි කරලා 18 ගේනකොට 17 තුන ප්‍රජාතාන්ත්‍රිකයේ දේවල් ඒවා අහෝසි කරලා 18 වෙනි සංශෝධන ගේනකොට මේකේ ඉන්න බොහෝ අය නේද ඒ වෙලාවේ 3න් 2 හිටිය රාජපක්ෂ මහත්මයාත් එක්ක ඒ 3න් 2 අත උස්සලා සහාය දුන්නා. ඊළඟ 18 තිබුණු ඒකාධිපති ස්වභාවය අහෝසි කරලා ප්‍රජාතාන්ත්‍රිකරණය කිරීම සඳහා 19 ගේනකොට ඒකටත් අත උස්සනවා. දැන් ඒ 19 තිබෙන ප්‍රජාතාන්ත්‍රිකකරණය අහෝසි කරලා ඒකාධිපතිත්වයක් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කිරීම සඳහා යෝජනා ගෙනකොට ඒකටත් අත උස්සනවා. ඉතින් අපිට හිතා ගන්න බෑ මේ අය මොන മന്ത്രിවරුද මොන දේශපාලන දැක්මක් තියෙන අයද 17ට 18ට 19ට 20ට නේද එකිනෙක පරස්පර ප්‍රජාතන්ත්‍රවාදය අකුලන ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන නේද යෝජනා එනකොට ඒ ඔක්කොට මත උස්සන മന്ത്രിවරු කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු මොනතරම් වග කියනවද මොනතරම් මේ മന്ത്രിවරු ස්වාධීනත්වයෙන් කටයුතු කරනවද කිසිවක් නැහැ. බලය වෙනුවෙන් ඕනෑම අනීතික ක්‍රියාවකට සහභාගී වෙන සූදානම් බව තමයි මේ අත විසීම වලින් පෙන්වන්න කරමින් තියෙන්නේ. දැන් අපිට සතුටුනම් තොරතුරු නැහැ. ඉතින් ප්‍රසම්පාදන කමිටුව අහෝසි කරන්න යෝජනා කරන්නේත් ඕවට තමයි. විගණක දෙපාර්තමේන්තුව අහෝසි විගණකාධිපතිවරයාගේ බලය සීමා කරන්න හදන්නේ ඕවට තමයි. ඉතින් හැමදාමත් අපේ රටේ දැන් සාමාන්‍ය විදුලි සැලැස්ම හදනවා. ඒ විදුලි සැලැස්මේ අපි ජල විදුලි බලාගාර වලින් කොච්චර ප්‍රමාණයක් උත්පාදනය කරනවාද? ගල්ලංගුරු බලාගාර වලින් කොච්චර ප්‍රමාණයක් උත්පාදනය කරනවාද කියලා ජනන සැලැස්මක් අපිට තියෙනවා. ඒ ජනන සැලැස්ම අනුව අපිට ඒ කොයි මොහොතේ කොච්චර ගල්ලංගුරු ඕනද කියන එක මේ අවුරුදු 2-3කට හදලා තියෙනවා. සාමාන්‍ය ගත්තොත් ජනන සැලැස්මට අනුරූපී වන පරිදි ගල්ලංගුරු මිලදී ගැනීමේ සැලැස්ම සකස් කරනවා. ඒ නිසා කිසිසේත්ම කෘත්‍රිමව සැලසුම් සහගතව ගල්ලංගුරු හිගයක් නිර්මාණය කරලා හදිසි මිලදී ගැනීමක් කිරීම සඳහා කටයුතු කරනවා හැරුණකොට ජනන සැලැස්මට අනුව මිලදී ගැනීම කවදාවත් හදිසි වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාමත් කරන දේ තමයි අරුබුද ඇති කරලා
කෘත්‍රිම තත්ත්වයක් නිර්මාණය කරලා හදිසි මිලදී ගැනීම කියන ලේබලයට යටත් වෙලා Tamanට හිතවාදී සැපයුම් කරුවන්ට Tamanට හිතවාදී නේද ඩීලර්ස්ලට ලබා දීමේ ප්‍රයත්නයක් තිබෙනවා. මා හිතනවා ඔබ කියන පරිදි ඔන්න ඔය ප්‍රයත්න තමයි මේ හදිසි මිලදී ගැනීම අර පෙන්වුම් කරන්නේ. ඔව් කලින් ඔව් කර දෙය තමයි අලුත් ඒවා හොයන්න යන්න බෑ නේද පරණයම තියෙනවා. ඒගොල්ලන්ගේ ටෙන්ඩරේ අපි දුන්නාම ඉවරයි කියලා තමයි ඕක සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් ඔය හදිසි මිලදී ගැනීම කිසිසේත්ම හදිසි වෙන්න බෑ. මොකද ජනන සැලැස්මක් එක්ක හදපු ගල්ලංගුරු මිලදී ගැනීම සඳහා සැලැස්මට අනුව ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවේදී විසිවන සංසදයට මාධ්‍යවලට යෝජනා කිරීම හැකියාවක් නැද්ද උහරා? කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් සංශෝධන පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ආණ්ඩුව. දැන් ආණ්ඩුව කැබිනට් මණ්ඩලය මේක සම්මත කරලා තිබෙනවා. ඉතින් මේක වෙනුවෙන් මම හිතන්නේ මරාගෙන මරන්න සූදානම් කණ්ඩායම් කැටියට තමයි කණ්ඩායම ඉන්නේ. ඇත්තට ගත්තොත් 20 වෙනි සංශෝධන වෙනුවෙන් මරාගෙන මරන්න පෙරමුණට ආවට 20 වෙනි සංශෝධන විසින් තමයි තමන් සතු තියෙන බලය, තමන් සතු තියෙන මෙහිවීම සියල්ල අඩපණ කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සූදානම් වී තිබෙන්නේ සියතින් තමන්ගේ ගෙල වැළදා ගන්න. ඉතින් අපි හිතනවා සියතින් තමන්ගේ ගෙලට තමන් වැළදා ගන්න ඕනේ නැහැ කියලා. ඔබතුමාලා අතීතේ ඉඳන්ම කියපු දෙයක් තමයි මේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල බලයට අසීමිත ලෙස කෑදරයි කියන්නේ. දැන් ඒගොල්ලන්ට තුනෙන් දෙකක බලයක් තියෙන මහින්ද රාජපක්ෂ මහත්මයාට 20 වෙනි සංශෝධනය ගෙනෙල්ලා එතුමා සූදානම් වෙනවා එතුමාගේ බලය කප්පාදු කරගන්න. එහෙම කළොත් ඉතින් එතුමා අර විරලගණේ නායකයෙක් නේද? අගමැතිතුමා. ඔව්. තමන්ගේ බලය කප්පාදු කරගන්න විරලගණේ නායකයෙක්. ඔව් විරලගණේ නායකයෙක්. හැබැයි අපි හිතුවොත් මෙහෙම ඒ කියන්නේ එක ගෙදරක එක කාමරයක ටීවී එකක් තියෙනවා. ඒ ටීවී එක ගිහලා අනිත් කාමරේ හයි කරනවා. ඒතර කියන්න පුළුවන් ඒ කාමරේ හිටපු කෙනා නම් විරල ගණේ නායකයෙක් මේ තමන්ගේ ටීවී එක පරිත්‍යාග කරා කියලා. හයි කරන් දින අල්ලපු කාමරේ. ඒ නිසා මම හිතන්නේ නේද? ඉතින් බලය යන්නේ කොතෙන්ද කියලා තමන් දන්නවා. තමන් බලය යන්නේ කොතෙන්ද කියලා ගන්නවා. ඒ නිසා පවුල වටා තමයි මේ බලය ඒක රාශි කරගෙන තියෙන්නේ. ඒ නිසා කාමරෙන් පිටත අල්ලපු ගෙදර ගිහලා ටීවී එක නම් හයි කරලා නැහැ. නේද? තමන්ගේ එහා පැත්තේ කාමරේ තමයි හයි කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු අගමැතිතුමාගේ ප්‍රතිචාර අගමැතිතුමාගේ ක්‍රියාකාරීත්වය අපිට ඒක ඉස්සරහට බලන්න පුළුවන්කම තියෙනවා. අගමැතිතුමා මහාවෙන් විශේෂ සංශෝධනයේ තුනෙන් දෙක පාර්ලිමේන්තුවේ ලබා ගන්න කියන්නේ අවකාශය ලබා දෙයිද? ඇතරම අගමැතිතුමගෙන් අහන්න ඕන ප්‍රශ්න. දේශපාලන වශයෙන් බැලුවොත් මා කලින් කිව්වා අගමැතිතුමාට පත්විය හැකි ඉරණම්. ඉතින් මා හිතන්නේ නැහැ පුද්ගලයෙක් හැටියට ගත්තොත් තමන් දීර්ඝ කාලයක් දේශපාලනය කරලා ජනාධිපතිතුරු දීර්ඝ කාලයක් දරලා තමන්ගේ අවසාන යුගයේදී නේද කිසිදු බලයක් නැති නේද අර මා කලින් කියපු ඩී.පී. විජේතුංග රත්නසිරි වික්‍රමනායක දිමු ජයරත්න පන්නේ තමන්ගේ දේශපාලන ගමන කෙලවර කරගන්න උත්සාහ කරයිද කියන සැකය අපිට තියෙනවා. ඒක බලන් ඉමු ඒක එතුමා ක්‍රියාකාරීත්වය කොහොම වේද කියලා. නමුත් පෞද්ගලික ආණ්ඩුවේ තිබෙත් ඕකම නේද මේ ජනාධිපතිලා වැඩ කරන්න දෙන්නේ නැහැ අගමැතිවරයා. එහෙම දැන් කලින් කිව්වා මේ මහින්ද රාජපක්ෂ වැඩ කරන්න දෙන්නේ නැහැ ගෝඨාභයට කියලා. හැබැයි මේ බලය ලබා ගැනීම නේද වෙන්නේ? ඇත්තටම මේක බොරුවක්. ඒ කියන්නේ 19 වෙනි සංශෝධනයේ තියෙනකොටම ඔබට මතක ඇති ජනාධිපතිවරණ කාලෙදී කියපු දේ තමයි 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට බලතල බෙදී ගොස් තිබෙනවා. ඒ නිසා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ප්‍රතිවිරුද්ධ පක්ෂ වලින් ආවොත් ගැටුමක් නිර්මාණය වෙනවා. ඒක ඇත්ත. ඒ නිසා කිව්වා අයියා මල්ලි හොඳම සුසංයෝගය තමයි 19ට ගැළපෙන සුසංයෝගය කියලා. ඒ නිසා දැන් ජනාධිපතිවරණ විශාල සාකච්ඡාවක් ගෙනිච්චා අයියා මල්ලිගේ සුසංයෝගයට නේද අයියා මල්ලිගේ සුසංයෝගයට ගැළපෙන්නේ 19ට ගැළපෙන සුසංයෝගයේ අයියා මල්ලි කියලා. ඒ නිසා මම හිතන්නේ වර්තමානයේ එම බාධාවක් ඇති නොවිය යුතුයි. ඕක කිව් පරිදි. හැබැයි අපි හිතනවා මෙහෙම. අපි ස්ථාවරයක අපි හිටියා. ලෝකේ තියෙනවා ප්‍රධාන ක්‍රම දෙකක්. එකක් විධායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක්.
දෙක පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමය. සමහර රටවල් වල විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගෙන ඇමරිකන් එක්සත් ජනපදයේ වගේ ගත්තාම ඒ ආభాසයේ සමහර රටවල් තියෙනවා පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමය. ඒ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය. ඒතර අපේ යෝජනාව හැමදාමත් තිබුණේ තනි කෙනෙක් අත කේන්ද්‍ර කරගත්තු බල ක්‍රමවේදයකට වඩා පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත්තු බල ක්‍රමයකට යන්න ඕන කියලා. ඒක 19 මේකේ අතරමැදට ඇවිල්ලා තිබුණා. ඒ නිසා 19 ඉදිරියට යා යුතුව තිබුණේ විධායක ජනාධිපතිවරු මුළුමනින්ම අහෝසි කරමින් පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් සඳහා. ඒ නිසා මේ සංශෝධන දියත් වී යුතු තිබුණේ එතෙන්ට. හැබැයි ඒ වෙනුවට මේ සංශෝධන යලි දියත් වී තිබෙන්නේ තනි පුද්ගලයෙක් අතට අසීමිත බලය කේන්ද්‍රගත කර ගැනීමට. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදපු දවසේ සිට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගුවටත් එහි තිබුණු ඒකාධිපති ස්වභාවයටත් විරුද්ධත්වයෙන් ජනමත විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් වෙලා 94 චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධාන සටන් පාඨ විධායක ජනාධිපතිවරු අවශ්‍ය කිරීම. 2005 මහින්ද මහත්මයාගේ ප්‍රධාන සටන් පාඨයක 2010ම 2015ම. ඒ නිසා විධායක ජනාධිපතිවරු අවශ්‍ය කිරීම සඳහා ජනවරම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඇත්තටම සංශෝධන යා යුතුව තිබුණේ අනිත් දිශාවට ගිලා තිබෙන අනිත් පැත්තට. යෝජනාවේ තියෙන තාක්ෂය තමයි වයස් සීමාව වෙනස් වෙන්නේ. ඒක හොඳ නැද්ද? හොඳයි. ඒක නම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒව ලොකු ප්‍රශ්න නෙවෙයි නේද? 35 30 වෙන එක ඉතින් ඒවා ඒ තරම් ඉතින් ඒක හොඳයිනේ. නේද? මම කියන්නේ ඒක නේද? මූලික වශයෙන් ගත්තොත් අපි දැන් ගත්තොත් මම දැක්කා මැතිවරණ කොමිසමටම මැතිවරණ කාලයේ පෞද්ගලික මාධ්‍ය ආයතන සඳහාද නිර්ණායකයන් උපමාන නිකුත් කිරීමේ බලය ලබා දී තිබෙනවා. එවැනි කුඩා දී තිබෙනවා. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් කොයි දිශාවටද ගමන් කරමින් තිබෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මේ ව්‍යුහයන් මුළුමනින්ම අඩපණ කරනවා. පාර්ලිමේන්තුව, අධිකරණය, විගණන කොමිසම, මැතිවරණ කොමිසම මේ සියල්ල අඩපණ කරනවා. අඩපණ කරලා ඒ බලය තනි කෙනෙක් ගාවට යනවා. කැබිනට් මණ්ඩලය අඩපණ කරනවා. ඒ බලය තමන් ගාවට ගන්න. නිසා තනි පුද්ගලයෙක් අසීමිත බලයක් සහිතව අධිකරණයවත් පරීක්ෂාවට භාජනය නොවන පාර්ලිමේන්තුවටත් වග නොකියන පාර්ලිමේන්තුවතුමා වග කියන ජාතික ආරක්ෂාව පිළිබඳ විතරයි. හැබැයි එතුමා ඒ කියන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ විතරයි. හැබැයි අනිත් සියල්ලම ජනාධිපතිවරයා මැදිහත් වෙනවා. හැබැයි වග කියන්නේ ජාතික ආරක්ෂාව විතරයි. වග කියන ආකාරය කොහොමද කියලාවත් සඳහන් වී නැහැ. ඒ නිසා මම කියන්නේ නැවතත් කියන්නේ මේ ගෝත්‍ර යුගයේ ගෝත්‍ර නායකයෙක් වෙත අත්පත් කරගත්තු බලයන්ට සමාන බලයක් නැවත මේ 21 වන සියවසේ නේද ජනාධිපතිවරයෙක් අතර අත්පත් කරගෙන තියෙනවා. News Hub, peopleizing the news.